දසමාසයක් දුක් විඳ බිහි කළ අම්මා ලේකිරි කරපොවා කුසගිනි නිව් අම්මා තුරුලේ හොවා නැලවිලිගී කිව් අම්මා නිවන් දකිවා අපේ අසරණ අම්මා. අද මම පැහැදිලි කරන්නේ මාතෘ විද්‍යාව සම්බන්ධව අම්මා ගැන තමයි අද ධර්මානුකූල විග්‍රහ කරන්නේ. ඒ තුලින් නිර්වාණයට ගමන් කරන ආකාරය, අම්මලා නිවන් දකින ආකාරය, දරුවන් නිවන් දකින ආකාරයට තමයි අද දේශනාව සිද්ධ කරන්නේ. අම්මා කියන්නේ විශ්වයේ පදවියක්, විශ්වයේ තනතුරක්, විශ්වයේ නියෝජිතයෙක්. ඉතින් ඒක සියලුම දෙනාට සම්බන්ධ ප්‍රධානම ප්‍රබලම චරිතය තමයි අම්මා කියලා කියන්නේ. සත්වයාගේ ප්‍රාණය තමයි අම්මා කියලා කියන්නේ. සත්වයාගේ හුස්ම. සත්වයාට පණ දෙන්නේ, සත්වයාට උපත දෙන්නේ අම්මා. ඉතින් මව් ධර්මය හැම අපේ උත්පත්ති ධර්මවලට කියන්නේ මව් ධර්මය කියලා. මව් ශාඛාව කියනවා, මව් ආයතනය කියලා කියනවා, මව් රට කියලා කියනවා. ඉතින් ඒ උපත දෙන හට ගැනීම සිදුවෙන තැන තමයි අම්මා කියලා කියන්නේ. ඉතින් අපිටත් වැදගත් මේ නිර්වාණ ගමන යනකොට අම්මා නැමැති චරිතය ඊටාම වැදගත්. ඉතින් ඒ නිසා අපි ඒකත් අවබෝධ කරගන්නට ඕන. එතනිනුත් අපි නිර්වාණයට ගමන් කරන්න ඕන. ඉතින් ඒ සඳහා තමයි කරුණ පැහැදිලි කරන්නේ. ඉතින් අම්මා ගැන අම්මා ළඟ ගොඩක් දෙනා ධර්මයේ හැසිරෙන, ධර්මය භාවිතා කරන, දියුණු කරන බහුතරයක් දෙනා අම්මා ළඟ නතර වෙලා ඉන්නවා නිවනට යන්න බැරුව. අම්මලත් දරුවන් ළඟ නතර වෙලා ඉන්නවා නිවනට යන්න බැරුව. ඉතින් එතනත් ඒ අපහසුතාවය අපි නැති කරගන්නට අවශ්‍යයි. ඒ බන්ධනය නැති කරගන්නට අවශ්‍යයි. එතනත් අපි අවබෝධය ඇති කරගන්න ඕනේ. අම්මා ළඟ දරුවන් ළඟ සම්‍යක් දෘෂ්ටි අපි ඇති කරගන්න ඕන. එතන අපි නතර කරන්න හොඳ නෑ. මව් ගුණය අවශ්‍යයි. දරු සෙනෙහස කියන දේ අවශ්‍යයි. නමුත් ඒක අපි මුලාවෙන් නෙවෙයි, මෝහයෙන්, අවිද්‍යාවෙන් නෙවෙයි. ඒක ධර්මානුකූල දෙයක් වෙන්නට ඕන. අම්මා ධර්මානුකූල දෙයක් විය යුතුයි. ධර්මයට ඇතුළත් උණ චරිතයක් බවට පත් වෙන්නට ඕන. දරුවනුත් එහෙමයි. දරුවන් ධර්මානුකූල වෙන්න ඕන. ධර්මානුකූල චරිතයක් වෙන්න ඕන. ධර්මයේ නියෝජිතයන් බවට පත් වෙන්නට ඕන. ධර්මය ප්‍රකට වෙන්නට ඕන. දරුවන් කියන්නේ ධර්මයක් බවට පත් වෙන්නට ඕන. නිවනට යන්න පුළුවන්. එහෙම වුණොත් පමණයි. නැත්තම් ආත්ම සංඥාවෙන් දරුවන් දකිනවා නම් අම්මා ආත්මයක් හැටියට, අම්මා සෙනෙහසක් හැටියට, රැකවරණයක් හැටියට, සැනසීමක් හැටියට දකිනවා නම් එයාට නිවනට යන්න බෑ. අම්මා ළඟ නතර වෙනවා. අම්මා ළඟ නතර වෙලා නිවනට යන්න බෑ. දරුවන් ළඟ නතර වෙලා නිවනට යන්න බෑ. ඒ අය එතනින් නිවනට යන්නට අවශ්‍යයි. එතන ඉඳන් අම්මා ළඟ ඉඳගෙන නිවනට යන්නට ඕන. අම්මා ළඟ නතර වෙලා බෑ. අම්මා ළඟින් නිවනට යන්න ඕන. දරුවන් ළඟින් නිවනට යන්න අවශ්‍යයි. ඉතින් එතන ගොඩක් වටහා ගන්න කරුණු ගොඩක් තියෙනවා. ලොකු අවබෝධයකට යන්න පුළුවන්. මේ ධර්මයේ හැසිරෙන කෙනා යෝගාවචරයත් වර්තමානයේ අම්මා ළඟ නතර වෙලා ඉන්නවා. මව් සෙනෙහස, මව් ගුණය ළඟ නතර වෙලා ඉන්නවා. එතන වෙන් වෙන්න බැරුව, ඒ අබිනිෂ්ක්‍රමණය කරන්නට බැරුව, ඔතන තමයි අබිනිෂ්ක්‍රමණය කියන දේ තියෙන්නේ. අපි ගිහිගෙන් නික්මෙනවා කියලා කියන්නේ අම්මගෙන් තමයි නික්මෙන්නේ. ඒක තමයි ප්‍රබලම බන්ධනය. නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව පුරන්නේ අම්මාගෙන් වෙන්වීමෙන්. ඉතින් අම්මා කියන්නේ පරම්පරාව. අම්මා කියන්නේ ගමක්. අම්මා කියන්නේ පරපුරක්. ඥාතීන් කියලා කියන්නේ ඒ ඥාතීන් තනන්නේ ඥාතීන්ගේ ප්‍රධානියා තමයි අම්මා කියලා කියන්නේ.
ඉතින් එතනින් තමයි නික්මීම සිද්ධ විය යුත්තේ. ඒක එකපාරම කරන්න අමාරු දෙයක්. ඉතින් කායිකව නික්මීමෙන් තමයි සාසනයට ඇතුල් වෙන්නේ. නමුත් මේකේ තියෙන ආධ්‍යාත්මික අබිනිෂ්ක්‍රමණය. අම්මා අපි ආධ්‍යාත්මිකව අබිනිෂ්ක්‍රමණය කළ යුතුයි. දරුවන් ආධ්‍යාත්මික අබිනිෂ්ක්‍රමණය කළ යුතුයි. ඒ කියන්නේ අපි අත්හරිනවා කියන එක නෙවෙයි, කායිකව අපි අත්හරින්නේ. අපි නිවසෙන් අයින් කරන්නෙත් නෑ, අපි නිවසෙන් අයින් වෙන්නෙත් නෑ. නිවස තුළ ඉඳගෙන ගෘහ ජීවිතය තුළ ඉඳගෙනම ආධ්‍යාත්මික අබිනිෂ්ක්‍රමණයෙන් අපට පුළුවන් නිර්වාණය කරා ගමන් කරන්න. මේ ආධ්‍යාත්මික අබිනිෂ්ක්‍රමණය කරන්නේ නැත්නම් අපි මොනතරම් ධර්මයේ පරතරයට ඉගෙන ගත්තත්, සමත විපස්සනා භාවනා වැඩුවත් එතන බන්ධනය කරලා නැත්නම් හිත නිවනට යන්නේ නෑ. එතන ප්‍රබල සක්කාය දිට්ඨිය, පවුලේ තිබෙන ප්‍රබලම සක්කාය දිට්ඨිය තමයි මෑණියන් කියලා කියන්නේ. අපි ඒක අවබෝධ කරගන්නට ඕන, නැත්නම් නිවනට යන්න බෑ. ඉතින් අම්මා කියන්නේ දරුවන්ගේ ප්‍රාණය. ඉතින් බ්‍රහ්මාති මාතා පිතරෝ කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. බ්‍රහ්මයන්ට උපමා කළා. පුදුමාකාර කරුණාවක් මෛත්‍රියක් තියෙන්නේ. අපිට භාවනා කරලවත් දරුවෙකුට භාවනා කරුණා මෛත්‍රිය භාවනා ධානයකට සමවැදුනත් අම්මගේ හිතේ තියෙන කරුණා මෛත්‍රී දැහැනට සමවදින්න පුළුවන් කමක් නැහැ. ඒක කවදාවත් බිඳෙන්නේ නැති, සිඳෙන්නේ නැති, කැඩෙන්නේ නැති ප්‍රාණවත් සමාධියක් අම්මා ළඟ තියෙනවා. අම්මා ඒ දැහැනට පණ දීලා තියෙන. ඉතින් ඒ වගේ දරුවෙකුට ඒ ගුණයට සමවදින්න බෑ. ඒක බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඉතින් ප්‍රබල බන්ධනයක් මෙතන තියෙනවා. අපි මෙතන තමයි ධර්මය අවබෝධ කරගන්නට අවශ්‍ය. ඉතින් ඒක ධර්මානුකූලව අපි අවබෝධ කරගන්නට ඕන. යෝගාවචරයා සඳහා නිර්වාණයට උත්සාහ කරන යෝගාවචරයා සඳහා තමයි මේ පැහැදිලි කිරීම සිද්ධ කරන්නේ. අම්මා කියන්නේ ඇත්තටම බ්‍රහ්ම ගුණ තියෙනවා, බ්‍රහ්ම විහරණ තියෙනවා. ඉතින් බුදුන්ගේ ගුණ අම්මා ළඟ තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ඒ ගුණයන් යම්තාක් දුරකට ඒ ගුණය කියන දේ ඥානය ප්‍රඥාව ගැන නෙමෙයි, ගුණය කියන දේ අම්මගේ හදවතේ පිහිටලා තියෙනවා. ඉතින් අපිට ගුණය අපි මෙතනදී අව탁සේරුවකට ලක් කරන්නේ නැහැ. අම්මා නැමැති චරිතය අපි අව탁සේරුවකට අවමානයකට අපි ලක් කරන්නේ නැහැ. ඒකේ පූජනීයත්වයට පත් කිරීම තමයි සිද්ධ කරන්නේ. අම්මා භාවනාවට අරගෙන යාමක් තමයි සිද්ධ කරන්නේ. අම්මා භාවනා මානසිකාරයෙන් අම්මව මෙනෙහි කරන්නට භාවනාවක් වශයෙන් සුළු කොට තකන්න බැරි චරිතයක් අම්මා නැමැති භාවනාව තමයි කියලා දෙන්නේ. ඒ අම්මටත් ඒ වගේ තමයි අම්මා භාවනාවත් ඒ වගේම දරුවන් පිළිබඳව භාවනාවක් කරන්න පුළුවන්. දරුවොනුත් අම්මා කෙනෙකුට දරුවන් කියන්නේ තමන්ගේ ප්‍රාණය එයත් සුළු කොට තකන්නට බෑ. ඉතින් මෙතන ලොකු බන්ධනයක් තියෙනවා. මෙතන තමයි මේ පවුල තුල තමයි ගෘහ ජීවිතයේ ගෘහය තුල නිවස තුල තමයි අපි මේ ධර්මය අවබෝධ කරගන්නට ඕන. එතනින් තමයි නිර්වාණයට ගමන් කරන්නට ඕන. ඉතින් අපි විශ්වයේම අවබෝධ කරගත්තා තමන්ගේ නිවස තුල තමන් සාමාන්‍ය පරිදි ජීවත් වෙනවා නම්, ඒ දර්ශන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙනවා නම්, බාහිරින් ලබා ගන්න නුවණ ප්‍රඥාව එක බහුශ්‍රතභාවයට තමයි යොමු වෙන්නේ. නික්මීම තියෙන්නේ තමන් ඉන්න තැනින්, නිවනට යන්න ඕන ඉන්න තැනින්. ඉතින් ඒක පයින් යන ගමනක් නෙමෙයි, ඒක ප්‍රඥාවෙන් යා යුතු ගමනක්. අම්මා තුලින් දරුවන් තුලින් යා යුතු ගමනක් මේ නිර්වාණය කියන්නේ. බෝසතාණන් වහන්සේ තමන් පිය පදවිය ලැබුණු දා පටන් එදාම තමයි රාහුල කුමාරයා ඉපදුණු දවසේමයි අබිනිෂ්ක්‍රමණය කළේ. ඒ කියන්නේ පිය පදවියෙන් තමයි අබිනිෂ්ක්‍රමණය කළේ. පිය පදවිය ලැබුව දා පටන් පිය පදවිය නතර වුණේ නැහැ. පිය පදවියෙන් අබිනිෂ්ක්‍රමණය කළා. එතනින් තමයි නික්මුනේ. තාත්තා නැමැති චරිතේ ඒ පිය ගුණයෙන් තමයි චරිතයෙන් තමයි එදා සිදුවත් කුමාරයා නික්මුනේ, බෝධිසත්වයන් වහන්සේ නික්මුනේ. ඉතින් එතනදී අබිනිෂ්ක්‍රමණය සම්පූර්ණ වෙනවා. අම්මා කලින්ම කලුරිය කළා. ඉතින් ඒ සුළු මෑණියන් ඒ වගේම පියතුමාගෙන් නික්මුණා,
බිරිඳගෙන් නික්මුණා, දරුවගෙන් නික්මුණා. පූර්ණ අබිනිෂ්ක්‍රමණයක් සිද්ධ වුණා. ඒවා ඉක්ම යෑමෙන් තමයි පූර්ණ සමාධියකට නැත්නම් ප්‍රඥා තුළට ගමන් කරන්නට පුළුවන් වෙන්නේ. ඉතින් කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේගේ මෑණියන් මේ කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ ඉපදුනේ බුද්ධ ශාසනය තුලමයි. ඒ කියන්නේ ඒ මහරහතන් වහන්සේගේ අම්මා ඒ ගිහි ජීවිතයේ තුල ඒ ගැප් ගැනීමෙන් පස්සේ තමයි පැවිදි වුණේ. පැවිදි වුණාට පස්සේ තමයි දරුවා බිහි වුණේ. ඉතින් ඒ භික්ෂුන් අතරින්ම තමයි හැදුනේ වෙන්නේ කුමාරයා. පැවිදි වුණා, භාවනාවක රහත් වුණා. නමුත් මේ මෑණියන්ට අම්මාට දරු සෙනෙහස උපරිම ආකාරයෙන් පිහිටලා තිබුණා. ඉතින් නිතරම මෙනෙහි කරන මතක් කරන තමන්ගේ දරුවා කියලා. ඉතින් දකින්නකොට ඉතින් හඬා වැළපෙමින් තමයි තමන්ගේ දරුවට කතා කරන්නේ. ඉතින් ඒ නිසා පෘථග්ජනයි. ඉතින් කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ තමන්ගේ මෑණියන්ට කිව්වේ තවමත් ඔය දරු දුක අතහැර ගන්න බැරි වුණාද කියලා. ඉතින් ඒ වෙලාවේ සංවේගයක් ඇති වුණා. ඒ වගේ ලොකු වචනයක් අම්මා කෙනෙකුට එකපාරම දරා ගන්න බෑ. ඉතින් ඒ නිසා එතනදී ලොකු සංවේගයක් ඇති වුණ ඇත්තටම ඒ බන්ධනය කඩා ගන්න තරම් හිතට ලොකු ධර්ම ශක්තියක් ආවා. ඇත්තට මේ කාරණේ මෙනෙහි කරලා අරහත්වයට පත් වුණා. බලන්න අරහත් මාර්ගය අරහත් ඵලය වැළකුණා දරුවා ඉදිරියේ. දරු සෙනෙහස කියන දෙය තමන්ගේ දරු සෙනෙහස තුල ජීවත් වෙනවා නම් ඒ තුල ඉඳගෙන තමන් මහාන වුණත් බණ භාවනා කරත් නිවනට යන්නේ නැහැ. මොකද එතන තමන් සක්කාය දිට්ඨියක රැඳිලා ඉන්න නිසා. සක්කාය දිට්ඨිය මත ඉඳගෙන සක්කාය දිට්ඨිය සහගතව අම්මා කෙනෙක් වශයෙන්, දරුවෙක් වශයෙන්, දියණියක් වශයෙන්, පුතෙක් වශයෙන් තමන් ඒ විදිහට භාවනා කරනවා නම් තමන්ට නිවනට යන්න බෑ. මොකද සක්කාය දිට්ඨිය එතන ක්‍රියාත්මක වෙන නිසා. තමන්ගේ මූලය හඳුනාගෙන මුල තමයි කඩා ගන්න ඕන. මුල අවබෝධ කරගන්නට අවශ්‍යයි. ඉතින් මුල තමයි අම්මා කියලා කියන්නේ. අපි මුල අවබෝධ කරගන්නට ඕන. ඉස්සරලාම මුලින් නික්මිලා තමන් ධර්මයේ වෙතට එන්නට ඕන. එතකොට තමයි ධර්මයේ ආශ්චර්යය තමන්ට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි අම්මාගෙන් නික්මෙන්නට අවශ්‍යයි කියලා කියන්නේ මාතෘ ධර්මයේ තමයි අපි අවබෝධ කරගන්නේ. අම්මා කියන චරිතය අපි හරියට පෘථග්ජන කෙනා අවබෝධ කරගන්නේ නැහැ. එතන විශ්වයේ තරම් මහා දැනුමක්, මහා ප්‍රඥාවක් තියෙන තැනක් තමයි අම්මා කියලා කියන්නේ. ඉතින් එය විශාල ඥානයකින් අවබෝධ කරගන්නට ඕන. අම්මා කියන එක භාවනාවක් වශයෙන් වඩලා අවබෝධ කරගත යුතු චරිතයක්. අම්මා කියන්නේ ස්වභාව ධර්මය. අම්මා උපදින්නේ දරුවන් බිහි කරන්නමයි. දරුවන් බිහි කරන කෙනෙක් තමයි අම්මා කියලා කියන්නේ. ඉතින් ඒ වැඩි වියටපත් වුණ දා ඉඳන්ම දරුවන් බිහි කරන්න සූදානම් වෙනවා. ඒ මානසිකත්වය තමයි තිබෙන්නේ. සිතෙත් එහෙමයි, කයෙත් එහෙමයි. ඉතින් හැම මාසෙකම අම්මා සූදානම් වෙනවා දරුවන් බිහි කරන්න. ඒක નિરાයාසයෙන්ම සිද්ධ වෙන දෙයක්. ඒ කය හැදිලා තියෙන්නේ එහෙමයි. කය අම්මා කෙනෙකුගේ කය ඒක මව් කයක්, මාතෘ කයක්. ඉපදීම සඳහාමයි ඒක නිර්මාණය වෙලා තියෙන්නේ. උත්පත්තිය සඳහාමයි නිර්මාණය වෙලා තිබෙන්නේ. එහි ඒ කය වෙන දෙයක් නෑ. උපත විතරයි තියෙන්නේ. උපත. සත්වයාගේ උපත තමයි අම්මා කියලා කියන්නේ. අම්මාගේ සිතත් එහෙමයි, අම්මාගේ කයත් එහෙමයි. ඒක තමයි ජාතිය කියලා කියන්නේ. අම්මා තමයි ජාතිය. අපි ජාතිය වෙන් කරන්න තියෙන අම්මා සිංහල නම් දරුවත් සිංහල, අම්මා දෙමළ නම් දරුවත් දෙමළ. ඉතින් ජාතිය වෙන් කරන්නේත් එහෙමයි. ඉතින් ඒ අම්මා තමයි ජාතිය, අම්මා තමයි උපත, අම්මා තමයි මුල කියලා කියන්නේ. තමන්ගේ මුල. ඒතර තමන් කියන්නේත් අම්මම තමයි. අම්මා නිර්මාණය කළ බල දෙකක්, බලයන් තමයි දරුවෝ කියලා කියන්නේ. ඉතින් අම්මා තුල ඉඳන් බලනකොට අම්මට හැඟෙන්නේ තමන්ගේ දරුවන් තමන් විදිහට. මොකද තමන්ගෙම වෙන් වෙලා ගියේ, තමන්ගෙම ඉපදුන, තමන්ගෙම හටගත්ත, තමන්ගේ ඇස කන වගේ.
ඒ ඇස තම අම්මගේ ඇස ඒක ඒ අම්මගේ කියලා තමයි හිතෙන්නේ. අම්මට හිතෙන එක මගේ. කන් දෙක මගේ කියලා හිතෙන. ඒ වගේ තමයි දරුවොනුත් ඒ වගේ තමයි. මොකද ඒ කයෙම ඉපදුණු හින්දා. කය හටගත දෙයක් නේ ඇස් දෙක කියන්නේ, කන් දෙක කියන්නේ. ඒ වගේම දෙයක් තමයි දරුවා කියන්නේ. දරුවත් කය හටගත්ත දෙයක්. ඉතින් එතන ප්‍රබල බන්ධනයක් තියෙනවා. ප්‍රබල බන්ධනයක් තියෙනවා. අම්මාට හිතෙන්නේ දරුවනුත් තමන් කියලායි. මගේ කියන දෙයට වඩා අම්මට හිතෙන්නේ ඒ මම. දුව ගැන හිතන්නේ ඒ මම. පුතා ගැන හිතන්නේ ඒ මම. ඒ මමම තමයි එතන ඉන්නේ කියලා. එතන තියෙන ප්‍රබල මමත්වයක්. හටගන්න මොකද ඒක තමන්ගේ කයෙම නිර්මාණයක්. කයෙන් හටගත්ත දෙයක්. ඒ තමන්ගේ කයට බද්ධ වුණු දෙයක්. අර ඇහැ හට අරන් තියනවා වගේ, කන හට අරන් තියනවා වගේ තමන්ගේ ශරීරයෙන් වෙන් වුණාට ඒක ඒ අම්මාගෙන් වෙන් වෙලා නැහැ. අම්මගෙන් වෙන් වෙන්න බෑ කවදාවත්. ජීවත් වෙලා ඉන්න තාක් දරුවෙකුට අම්මගෙන් එහෙම වෙන් වෙන්න බෑ. මොකද අම්මගෙන් තමයි හටගත්තේ. අම්මගේ ශරීරයෙන් තමයි ඉපදුනේ. උපත ලබා දීලා තියෙන්නේ. ඉතින් ඒක අපි දැන් මහ පොළවේ ඉපදුනහම අපිට මහ පොළවෙන් වෙන් වෙලා යන්න බෑ. මහ පොළවේම තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් අපි විශිෂ්ටඥානය අවබෝධ කරගෙන විශිෂ්ට අභිඥා උපදවාගෙන අපිට මහ පොළොවේ යම් තාක් දුරකට යන්න පුළුවන්. ඒ වුණාට අපි හැදිලා තියෙන මේ මහ පොළොවට. ඒ වගේ තමයි දරුවෙක් හැදෙන්නේ අම්මට උවමනා විදිහට. ඒ අම්මම තමයි. දරුවා කියන්නේත් අම්මා. දුව කියන්නේ අම්මා. පුතා කියන්නේත් අම්මම තමයි. එහෙම තමයි අම්මට හිතෙන්නේ. අම්මට දැනෙන්නේ ඒක. අම්මගේ නිර්මාණය එහෙමයි. අම්මා නිර්මාණය වෙලා තියෙන්නේ එහෙමයි. අම්මා දරුවෙක් බිහි කරන්නේ තමන් විදිහට. ඒ තමන්ම විදිහට තමයි. ඒකයි අර බඩවැල දරුවා කරා ගමන් කරලා එතන ආහාර ගිහිල්ලා තමන් ගන්න ආහාරයමනේ යන්නේ. ඒ ආහාර පෝෂණය තමයි යන්නේ. එතකොට ඒ තමන්ගේ ආමාශයම තමයි දරුවගේ ආමාශයට සම්බන්ධ වෙලා. ඒ දෙකම එකයි. ඒ කියන්නේ ඒතර තනි දෙයක්. ඒකම හිතට හිතෙන දෙයක් නේ, ඇඟට දැනෙන දෙයක්. ඇඟෙම නිර්මාණය කරපු නිසා ඇඟට දැනෙන දෙයක් තමයි. අම්මගේ ඇඟට දැනෙනවා දරුවන්. දරුවා අම්මගේ ඇඟට සීතල උෂ්ණ දැනෙනවා වගේ දරුවව වෙනමම ස්පර්ශයක් හැටියට අම්මගේ කයට දැනෙනවා. කයට දැනෙන ඒ වගේ ඥාන ගුණයක් අම්මා තුල තියෙනවා. දරුවා පිළිබඳව දැනෙනවා. ඉතින් පුදුමාකාර ගුණයක් තියෙන්නේ. ඒක අවස්ථාවක එළදෙනකට තිබ්බ ඊතලයක් වැදුන් නැහැ කියනවා. ඊතලේ දරුවා පිළිබඳව ඒ වගේ ඒ අවස්ථාවේ තිබුණු ඒ බලය නිසා, දරුවා පිළිබඳව තිබුණු මෛත්‍රිය නිසා ඒක ඊතලේ වැදුන් නැහැ කියලා කියනවා. ඒ වගේ ප්‍රබල බලයක් මේ ඇඟේ තියෙනවා. විදින ඊතලේ පව වදින්න නැති බලයක් ගුණයක් අම්මා තුල තියෙනවා. එතන අම්මා කියන්නේ ඒ වගේ ප්‍රබල බලයක්. අම්මම තමයි දරුවන් හැටියට සමාජයේ ජීවත් වෙන්නේ. අම්මට තියෙන බල ඒවා. ඒ වගේම තමන් තුල දිෂ්ටියක් තියෙනවා. ඒ වගේ බාහිරත් තමන් පිළිබඳ දිෂ්ටියක් අම්මට සකස් වෙනවා. ප්‍රබල බලයක්. අම්මා කියලා කියන ප්‍රබල බලයක්. බලයට පණ දුන්නු බලයක් තමයි අම්මා කියලා කියන්නේ. අම්මා කියන්නේ චරිත කිහිපයක්. දරුවා කියන්නේත් අම්මම තමයි. ඒ නිසා අම්මා නැමැති බලය ඊටාම ප්‍රබලයි. ඉතින් ඒ ප්‍රබල දෘෂ්ටියක් සක්කාය දිට්ඨියක් තියෙනවා. ඒ බලවත් වුණු බෙදිලා ගිය පරම්පරා දිෂ්ටියක් තියෙන. අම්මා ඊට පස්සේ අත්තම්මා වෙනවා, මුත්තම්මා වෙනවා. මේ විදිහට පරම්පරා දිෂ්ටියක් සක්කාය දිට්ඨියක් අම්මට තියෙන හරිම ප්‍රබලයි. තමන්ගේ ශරීරයේ සක්කාය දිට්ඨිය අම්මා කඩා ගන්නත් ඕන. දරුවන් තුල තියෙන සක්කාය දිට්ඨිය කඩා ගන්නත් ඕනේ. අම්මට සක්කාය දිට්ඨි ආධ්‍යාත්මිකයි බාහිර වශයෙන් සක්කාය දිට්ඨි ආකාර දෙකකට කඩා ගන්නවා. ඒකයි අම්මලාට නිවන් දකින්න අමාරු. අපහසුයි අර සෙනෙහස ඒ දරුවන් නිසා, දරු සෙනෙහස ඒ බැඳීම නිසා අම්මලාට දරුවන් තරම් ලෙහෙසි නෑ, නික්මෙන්න ලේසි නෑ. ඒක ශරීරයේම හැදිලා තියෙන මේ විදිහට.
ඒ ශරීරයෙන් වෙන් වෙලා ගියාට ඒ අම්මගේම ශරීරය තමයි දරුවන් ළඟ තියෙන්නේ. අම්මට ඒ වගේ ශරීර කිහිපයක් තියෙනවා. තමන්ගේ ශරීරය වගේම තමන්ගෙන් පිටතට ආව ශරීර අම්මා මවපු ශරීර වගේ තමයි දරුවා කියලා කියන්නේ. ඉතින් ඒක ප්‍රබල බලයක්. ඒ නිසා අම්මට නික්මෙන්න ටිකක් අපහසුයි. මෙතන ලොකු අවබෝධයක් හදා ගන්නට ඕන. මේ සක්කාය දිට්ඨිය කඩා ගන්න කෙනා තමන් තුළ තියෙන සක්කාය දිට්ඨිය කඩා ගන්නත් ඕන. ඒ වගේ අම්මා ළඟ තියෙන සක්කාය දිට්ඨියත් අනිවාර්යෙන් මෙනෙහි කරලම එතනත් කඩා ගන්න ඕන. අම්මව අනිවාර්යෙන් අවබෝධ කරගන්නම ඕන. අම්මව අවබෝධ නොකරගෙන මේ සක්කාය දිට්ඨියෙන් නිදහස් වෙන්නට බෑ. ඒක දුෂ්කර දෙයක්. අපි කොහොම වුණත් නිර්වාණයට යනකොට අම්මත් අවබෝධ කරගෙන එතනිනුත් නික්මිලා තමයි නිවනට යන්න ඕන කෙනෙක්. මුලට යන්න ඕන. ඒක බුදුහාමුදුරු දේශනා කරලා තියෙන මුලට යන්න නැතුව නිවනට යන්න බෑයි කියලා. ඉන්න තැන ඉඳන් අපි ඒ මුලකට ගමන් කරනවා. ඉතින් ධර්මය අවබෝධ වෙනකොට ඒ තමන්ව අවබෝධ කරගෙන එතකොට බාහිර වශයෙන් උනොත් ඉති අජ්ජත්තං වා කායේ කායानुපස්සී විරති බහිද්ධා වා කායේ කායානුපස්සී විරති මේ විදිහට අම්මා ගැනත් අනිවාර්යෙන් මෙනෙහි කර එතන ප්‍රබල බන්ධනයක් තියෙනවා උපතින්ම ලැබුණු බන්ධනයක් උපතින්ම අම්මා තමයි සක්කාය දිට්ඨිය නිර්මාතෘ ඉතින් එතන ප්‍රබල බැඳීමක් තියෙනවා Tamanට යොමුවීමක් තියෙනවා Tamanටත් දරුවටත් නික්මෙන්න බැරි ඒකයි තමන්ගේ හිතේ කොටසක් අම්මා ළඟ තියෙනවා තමන්ගේ කයට සම්බන්ධ මහා කය අම්මා ළඟ තියෙනවා ඉතින් එතන નિરાයාසයෙන් අපි විදර්ශනා වඩනකොට එතන ඒ මානසිකාරය එනවා අම්මා මෙනෙහි වෙනවා භාවනා කරගෙන යනකොට මිනිහි වෙන ප්‍රබලම චරිතය තමයි අම්මා කියලා කියන්නේ. ඉතින්ට අනිවාර්ය මනස ගමන් කරාම මිනිහි වෙන්න පටන් ගන්නවා. ඉතින් අපි මේ අවස්ථාවේදී හරියට එක තේරුම් නොගත්තොත් ඊට පස්සේ භාවනාව නතර කරලා අම්මට සලකන්න අම්මට උපස්ථාන කරන්න පටන් ගන්නවා. මොකද අම්මා ගැන භාවනා කරගෙන අම්මා ගැන ලොකු දුකක් හිතෙනවා. ලොකු දුක අම්මා මතක් වෙනවා. අම්මා මිනිහි වෙනකොට තමන්ට විශාල දුකක් ඇඬෙන මට්ටමට එනවා. ඉතින් ඒ මොකද අපි ඒ ධර්මය අවබෝධ කරගෙන යනකොට අපි ගැඹුරට යනකොට අම්මා ළඟට ගිහිල්ලා එතන අවබෝධ කරගෙන තමයි මේ නික්මීම සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒ අම්මා නැමැති විතරකේ අනිවාර්යයෙන් මේ භාවනා කරගෙන යනකොට එතන එනවා ගොඩක් අය එතන නතර වෙනවා. එතනින් එහාට යන්නේ නැහැ. ඉතින් අපි එතනින් එහාට යන්නට ඕන ධර්මානුකූලව අපි අම්මව විග්‍රහ කරගන්නට ඕන. එතන තියෙන බැඳීමෙන් නික්මෙන්නට අවශ්‍යයි. එතන අපි නතර කරගෙන ඉන්නවා. ධර්මයට යන්න බැරුව එතන තමයි සක්කාය දිට්ඨියේ මූලය, ප්‍රබලම මූලය. ඉතින් එතන අපි ඉවත්ුනේ නැත්නම් අපිට අර විශ්වයේ විනිවිද දකින්නට මහා ප්‍රඥාව කරා ගමන් කරන්න හැකියාවක් නැහැ. මෙතනදී අපි නුවණින් තමයි දකින්නේ. ඉතින් දැන් අපි අම්මා ළඟට ගිහිල්ලා අම්මව භාවනාවෙන් දකින්නට ඕන. අම්මගේ සකස්ම කොහොමද? අම්මා සකස් වෙලා තින්නේ කොහොමද? ක්‍රියාකාරීත්වය කොහොමද? මොකද්ද මේ අම්මා කියන්නේ? මේ විද්‍යාව අපි අනිවාර්යෙන් අවබෝධ කරගන්නට අවශ්‍යයි. ඉතින් අම්මා කියන්නේ ඇත්තටම ස්ත්‍රියක්, කාන්තාවක්. උපතින්ම අම්මා කාන්තාවක්. ඉතින් අම්මා වෙනස් වුණේ නැහැ. අම්මගේ උපත වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මේ ඉපදුනේම අම්මා කෙනෙක්මයි. උපත දෙන්නේ ඒ තරුණ වියටපත් වුණාම තමයි උපත දෙන්නේ. ඊට කලින් ඉපදුනේම අම්මා කෙනෙක්. ඉපදුනේ අම්මා කෙනෙක්. ඉතින් උපතට ආවේ අම්මා කෙනෙක්. උපත ගැන මම කලින් පැහැදිලි කරා මේ උපත සිද්ධ වෙන්නේ කොහොමද? ඉතින් උපත සංසර්ගයෙන් තමයි මේ උපත සකස් වෙන්නේ. ඉතින් උපත සඳහා එන හිත කලින් සංසාරේ සංසර්ගික සිතක් තමයි උපත සඳහා එන්නේ. ඉතින් ඒක තමයි අම්මගේ මුල. අම්මගේ මුල අතීත සංසාරේ සංසර්ගික සිතක් තමයි ඉපදුනේ අම්මා හැටියට.
එතකොට අම්මගේ අභ්‍යන්තරයේ තියෙන්නේ අතීත සංසර්ගික සිතක්. ඒ සිත තමයි ඊට පස්සේ කයක් නිර්මාණය කය බවට පත් උනේ. සංසර්ගික සිත මනුස්ස ලෝකෙට අරගෙන ඇවිල්ලා එය ස්ත්‍රී කයක් බවට පත් වුණා. එතකොට මේ ස්ත්‍රී කය නිර්මාණය කරේ අතීත සංසර්ග බලය. එතකොට අම්මා හැටියට ක්‍රියාත්මක වෙන්නේ අපි දකින්නේ ඒ සංසර්ගික බලයක් සංසර්ගයක් තමයි අපි අම්මා හැටියට දකින්නේ. අම්මා ක්‍රියාත්මක වෙන්නේ සංසර්ගය සඳහා සංසර්ගයේම නිර්මාණයක් තමයි අම්මා කියලා කියන්නේ. අම්මා දිගහැරලා බැලුවොත් එතන තියෙන්නේ සංසර්ගයක් පමණයි. සංසර්ගයේ කය සංසර්ගයේ කය තමයි ස්ත්‍රිය කියලා කියන්නේ. සංසර්ගයේ කය තමයි අම්මා කියලා කියන්නේ. ඉතින් ඒ අම්මා සංසර්ගයෙන් ඒ අම්මානි සංසර්ගය කියන්නේ ඒ දෙයින් උපත හදලා දෙනවා. දරුවෙක් බිහි කරනවා. දරුවෙක් හැටියට උපතක් දෙන්නේ සංසර්ගයකට ඉපදීම සිද්ධ කරන උපද්දවන්නේ සංසර්ගයක්. දරුවා කියන්නේත් එහෙමයි. දරුවෙක් හැටියට උපදින්නේ සංසර්ගය. දරුවා කියන්නේ සංසර්ගයක්. එතකොට ඒ දරුවාවත් යොමු කරවන්නේ සංසර්ගයක් තුලට. ඒක තමයි විවාහය කියන්නේ. අම්මගේ එකම බලාපොරොත්තුව දරුවාව විවාහය කරා යොමු කිරීම. ඒක තමයි ඒ ක්‍රියාකාරීත්වයේ අම්මා නැමැති බලයේ ස්වභාවය. මේකට තමයි අම්මා කියලා කියන්නේ. අම්මා කියන්නේ සංසර්ගයකට. එතකොට ඒ අම්මාගේ ක්‍රියාකාරීත්වයේ සංසර්ගය උපද්දවන්නේ සංසර්ගයක් දරුවන් හැටියට පණ දෙන්නේ සංසර්ගයකට. ඒ දරුවන් යොමු කරවන්නේත් සංසර්ගයක් විතර තමයි යොමු කරවන්නේ. ඒ ශක්තිය බලය ඒ සඳහා ලබා දෙන ඒක තමයි විවාහ කර දීම කියලා කියන්නේ. ඉතින් මේ අභ්‍යන්තරික ආධ්‍යාත්මික දර්ශනයක්. භාවනා මනසින් දකින්න ඕන දෙයක් මේක. මෙය ද්වේෂේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් දැකිය යුතු දෙයක් නෙවෙයි. මේක අම්මාගේ අභ්‍යන්තරයට යන කෙනාට තමයි මේ විග්‍රහය සිද්ධ කරන්නේ. මෙන්න මේ දේ තමයි මෙතන තියෙන්නේ කියලා. පිටත ඉන්න කෙනා එහෙම දැකිය යුතු නැහැ. පිටත ඉන්න කෙනෙකුට අම්මාගෙන් පිටත දරුවෙක් හැටියට ඉන්නවා නම් මේක එයාට අදාළ දෙයක් නෙමෙයි. මේක දරුවට කියන දෙයක් නෙමෙයි. අම්මා මෙහෙම දකින්න කියලා මම දරුවට කියන්නේ නැහැ. දුවට කියන්නෙත් නැහැ, පුතාට කියන්නෙත් නැහැ. මං කියන්නේ යෝගාවචරයාට. නිවන කරා උත්සාහ කරන වීරිය වඩන ඒ සඳහා බලාපොරොත්තු තියාගෙන ඉන්න කෙනා තමයි අම්මගේ අභ්‍යන්තරයට යා යුත්තේ. සක්කාය දිට්ඨිය කඩා ගන්න බලාපොරොත්තු වෙන කෙනා තමයි එතෙන්ට යා යුත්තේ. සක්කාය දිට්ඨිය පිළිබඳ අදහසක්වත් නැති, ඒ පිළිබඳ උත්සාහයක් නැති, උනන්දුවක් නැති, ඒ පිළිබඳ හැඟීමක්වත් නැති කෙනෙකුට මේ අම්මාගේ අභ්‍යන්තරයට යෑම ඒක වැදගත් කාරණයක් නේ. උට අදාළ දෙයක් නෙමෙයි. මේ කරන්නේ අම්මාව අබිනිෂ්ක්‍රමණය කිරීම. මේ අම්මව ආධ්‍යාත්මිකව අබිනිෂ්ක්‍රමණය කරන මේ කල යුතුයි. ඒකයි නික්මීමක් තියෙන්නේ. ගිහි ගෙදරින් නික්මෙනවා කියන්නේ ඒකයි. ගිහි ගේ කියන්නේ ගේ කියන්නේ අම්මනේ. අම්මනේ ගෙදරින් ඉන්න අම්මගෙන නික්මෙන්න තියෙන ප්‍රබලම චරිතය. බිරිඳගෙනුත් නික්මෙනවා, දරුවන්ගෙනුත් නික්මෙනවා. ඒ නික්මෙන්නේ ඒ බිරිඳ බාහිර කෙනෙක් දරුවත් තමන්ගෙම අම්මා කෙනෙක් නික්මෙන්න පුළුවන්. දරුවන් ගිහි ගෙදර තියලා ඒතර අම්මා කෙනෙකුට පුළුවන්. ඒ වගේම පුරුෂයෙකුටත් එහෙම නික්මෙන්න පුළුවන්. පුරුෂයෙක් නික්මෙනකොට අර විදියට ඒ අම්මගෙන් තමයි ප්‍රබල විදියටම එතන නික්මීම සිද්ධ වෙන්නේ. ඉතින් එහෙම අභ්‍යන්තරයට යන්න නම් අනිවාර්යෙන් මේ ආධ්‍යාත්ම අභිනිෂ්ක්‍රමණය කරන්න එකපාරම බෑ. තමන් ප්‍රබල එකම අදිෂ්ඨානයේ තියෙන්න ඕනේ. හිත පිරිසිදු වෙන්නට ඕන. පිරිසිදු මානසිකාරයක් තියෙන්නට ඕන. ඒ වගේ ධර්මය අරගෙන ධර්ම මානසිකාරයෙන් තමයි අභිනිෂ්ක්‍රමණය සිද්ධ කරන්නේ. එහෙම නැතුව ඒක අම්මව නිකන්
ඒ දැනුම සඳහා එහෙම කරනවා නම් ඒක Tamanට අනර්ථයක් විදිහට තමයි ඊට පස්සේ ඒ Tamanට අම්මගෙන් ඒ බලය ලබා ගන්න ආශිර්වාද බලය Tamanට ලබා ගන්න බැරි වෙන මොකද මේක නික්මීමක් නේ කරන්නේ. තමයි අම්මගෙන් නික්මීමක් කරන්නේ. එතකොට මේ දර්ශනයෙන් අම්මගෙන් නික්මෙනවා. අම්මගෙන් නික්මෙනවා. නික්මීම සිද්ධ වෙනවා. ඒතර අම්මා ළඟ ඉන්න ලෞකික කෙනෙකුට එහෙම නිර්වාණය සඳහා හැඟීමක්වත් නැති කෙනෙකුට මේක ගිහි ජීවිතයේ අම්මා ළඟ ඉන්න ඒක බාධාවක් හැටියට එන්න පුළුවන්. මොකද මේකේ මේ දර්ශනයෙන් අම්මගෙන් නික්මීමක් ඇති කරනවා. මොකද නිවනට යන්නේ නිර්වාණය කියන්නේ සදාකාලික දෙයක්. ඒක తాවකාලික දෙයක් නෙමෙයි. අපි අම්මා ළඟ ඉන්නේ తాවකාලිකව. මේ ජීවිතේ තමයි මේ අම්මා ළඟ ඉන්නේ. නිවන ළඟ සදාකාලිකව තමන් ඉන්නවා. ඒ සදාකාලිකව නිවන ළඟට යන කෙනාට తాවකාලික හැම දෙයකින්ම නික්මෙන්නට අවශ්‍යයි. ඒව විනිවිද දකින්නට ඕන. තමනුත් දකින්න ඕන. අනුනුත් දකින්නට අවශ්‍යයි. ඉතින් මෙතනදී කිසිදු කෙනෙකුලා අම්මා ළඟවත් එහෙම නතර වෙන්න පුළුවන් කමක් නැහැ. හැම තැනම ක්‍රියාකාරීත්වයේ ඇතුළට ගිහිල්ලා ඒක විනිවිද දකින්නට අවශ්‍යයි. ඉතින් අම්මා පිළිබඳව අම්මා කියලා විදිහට මෙනෙහි කරගෙන යනකොට එයාගේ මානසික පාරම යන මුලට. ඒ කියන්නේ අම්මගේ උපතට යනවා. අපි අම්මගේ මුල හොයාගෙන යන්නේ. ඔන්න අම්මා තරුණ කාලේ අම්මගේ ළමා කාලෙට යනවා. ලදරු කාලෙට යනවා. ඊට පස්සේ අම්මගේ උපතට යනවා. ඊට පස්සේ උපතින් එහාට අතීත කර්මයට යනවා. අන්න එහෙම තමයි සම්පූර්ණ අම්මව අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. අම්මගෙන් නික්මෙනවා නම් අම්මගේ මුලට ගිහිල්ලා මුලින් නික්මෙන්න ඕන. මුල බැලුවම සංසාරගයක්. එහෙනම් තමන් ඒ සංසාරයෙන් නික්මෙන්නට අවශ්‍යයි. ඒ සංසාරයෙන් නික්මීමෙන් තමයි සම්පූර්ණ සක්කාය දිට්ඨියෙන් තමන් නිදහස් වෙන්නට පුළුවන් වෙන්නේ. මෙතනදී අම්මා හැටියට මේ සමාජයේ ක්‍රියාත්මක වෙන්නේ සංසාරක බලයක් සංසාරකයක්. සංසර්ගයේ රූපය තමයි අම්මට තියෙන්නේ. ඒ ක්‍රමයට තමයි සකස් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසායි සංසර්ගයේ සඳහා කෙනෙක් ස්ත්‍රියක් වෙතට ගමන් කරන්නේ. මේක තමයි ස්වභාව ධර්මය. ඒක සංසර්ගයක්. අම්මා කියන්නේ සංසර්ගයේ රූපයක්. ඒ බලය තමයි තියෙන්නේ. උපතක් දෙන්නේ එහෙමයි. ඉතින් ඒ සංසර්ගයේ වෙතට ගියාම එතන තියෙන්නේ කලින් පැහැදිලි කරා පඨවි ආපෝ තේජෝ වායෝ. සංසාරයේ යෙදෙන අවස්ථාවේදී එතන තියෙන තද ගතිය, එතන තියෙන ඇලෙන ගතිය, මෘදු ගතිය, සිනිඳු ගතිය. ඉතින් ඒ ස්වභාවය දැන ගැනීම තමයි සංසර්ගය කියලා කියන්නේ. ඉතින් එතකොට එතන ස්පර්ශය අල්ලාගෙන තමයි ඒ සංසාරික සිත නිර්මාණය වෙන්නේ. ඒ සිත තමයි උපත කරා අම්මා විදියට උපත කරා ගමන් කරන්නේ. මුල තියෙන පඨවි ධාතුව දැන ගැනීම, ආපෝ ධාතුව, තේජෝ, වායෝ කියන කය දැන ගැනීම තමයි ඒ සිත තමයි මේ උපත විදිහට එන්නේ. අම්මා කෙනෙක් විදිහට උපත සඳහා එන්නේ සතර මහා ධාතුන් දැන ගැනීමේ සිත. එතකොට ඒ උපතක් තමයි සිද්ධ වෙන්නේ. අම්මාගේ කයේ අරමුණ තමයි පඨවි ධාතුව, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුන් දැන ගැනීම. ඒ අරමුණෙන් තමයි අම්මව නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඉපදුනාට පස්සේ අම්මා ඉපදුනාට පස්සේ ඒ කයෙන් සිද්ධ කරන විශේෂ දෙයක් ඒ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් දැන ගැනීමේ සංසර්ගය කය හැටියට නිර්මාණය වෙනවා. කයටත් පැමිණෙනවා ඒ බලය. දැන් සිත තමයි ඉස්සරලාම උත්පත්තිය සඳහා සකස් වෙන්නේ සංසර්ගික සිත. නමුත් ඒ අවස්ථාවේ එතනදී කයත් ඒ සංසර්ගය සඳහාම සකස් වෙනවා. කය තුලත් කයටත් ඒ බලය එනවා. කය නිර්මාණය වෙන්නේත් එහෙමයි. සිතත් එහෙමයි, කයත් එහෙමයි. කය නිර්මාණය කරන්නේත් ඒ විදිහට සංසර්ගික බලයමයි. කයත් ඒ සිත සකස් වන මොහොතේ
ඒ කය ක්‍රියාත්මක වුණු ඒ බලයත් අරගෙන තමයි අම්මව නැත්තම් ස්ත්‍රිය උපතක් සඳහා එන්නේ. ඉතින් උපතින්ම ස්ත්‍රී ගතිය අරගෙන එනවා. උපතින්ම ඒක භවයෙන් භවයට අරන් එන දෙයක් තමයි ස්ත්‍රී ගතිය කියලා කියන්නේ. ස්ත්‍රී ස්ථීර ගතියක් ස්ථීර ගතියක් තියෙනවා ස්ත්‍රියක් තුල. සිත ඒ විදිහට සංසාරික සිත අරගෙන එනවා සංසාරික කයත් අරගෙන එනවා. ඒ සංසාරික සිත නිර්මාණය වෙනකොට සංසාරික කයත් නිර්මාණය වෙනවා. ඒ ප්‍රබල සංසර්ගික බලයක් තමයි කය තුල පිහිටන සබහා ධර්මයත් එක්ක ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන. සඳත් එක මම කලින් පැහැදිලි කරා මාංශය නිර්මාණය වෙන ආකාරය. මේ මාසික ක්‍රියාවලිය හෙඩිම්බයන් නිර්මාණය වෙන ආකාරය. ඒක තමයි ඇඟේ තියෙන සංසර්ග බලය. ඇඟ නිර්මාණය වෙලා තියෙන්නේ එහෙමයි. ඉතින් අම්මා හිතිනුත් අම්මා කෙනෙක්, අම්මා කයිනුත් අම්මා කෙනෙක්. හිතෙත් තියෙනවා ඒ ගුණය, ඇඟෙත් තියෙනවා ඒ ගුණය. සම්පූර්ණයෙන්ම සිතයි කයයි ඒ සංසර්ග බලයක් අම්මා කෙනෙක්. හිතිනුත් උපදිනවා. ඒ දරුවෙක් බිහි කිරීමේ බලය හිතෙත් තියෙනවා. ඒ විදිහේ ඒ බලය ඇඟෙත් තියෙනවා. ඉතින් ඒ ශක්තියින් දෙකම එකතු කරගෙන තමයි දරුවෙක් එළියට එන්නේ, නිර්මාණය වෙන්නේ. ඒකත් සංසර්ග බලයක් හැටියට තමයි ක්‍රියාත්මක. මෙතන ප්‍රබල තාක්ෂණයක් තියෙනවා. අම්මගේ ශරීරයේ ප්‍රබල තාක්ෂණයක් තියෙනවා. අම්මගේ සිතෙත් තියෙනවා. ඉතින් අම්මගේ සිත දැනගන්න පුළුවන් කය තුලින්. කයේ ස්වභාවය තමයි ඒ හිතේ තියෙන්නේ. ඉතින් කලින් මම පැහැදිලි කරලා ස්ත්‍රියක් තුල තියෙන පුරුෂයා දැනගැනීමේ සිතක්, ශක්තිමත් මනසක් ස්ත්‍රියක් තුල පවතිනවා. ඉතින් පුරුෂ හිතක් තියෙනවා, පුරුෂයන් දැනගැනීමේ සිතක්. ඉතින් එතන තියෙන ස්ත්‍රී බලය මනසේ තිබෙන එතන පුරුෂයන් දැනගැනීමේ පුරුෂ හිතේ ස්ත්‍රී බලය තියෙනවා. ස්ත්‍රී ශරීරයේ තියෙනවා. ස්ත්‍රී ශරීරය තමයි අර පුරුෂයන් දැනගැනීමේ ක්‍රියාවලිය සඳහා යොමු කරවන්නේ. ඉතින් ඒ ස්ත්‍රී බලය තමයි කය තුල ක්‍රියාත්මක වෙන්නේ ඒ සංසර්ග බලයක් හැටියට. කයනොත් ඒ විදිහට පුරුෂයන් දැනගන්නවා. දැන් මනසේ තියෙනවා ඒ බලය මම කලින් පැහැදිලි කරා මේ ස්ත්‍රියක් තුල පුරුෂයෙක් දැනගන්න පුරුෂයෙක් හොයන බලයක් මනසේ තියෙනවා. ඒ අදිෂ්ඨානෙන් තමයි ඇසට කනට හිත යන්නේ කියලා ඒ ගතියෙම කයට ඇවිල්ලා තියෙනවා. පුරුෂයෙක් හොයන පුරුෂයා දැනගන්න බලයක් ඇඟේ තියෙනවා. ඇඟේ තියෙනවා. ඒ බලයෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒක අර මාසික ක්‍රියාවලිය ඒ විදිහට සිද්ධ වෙන්නේ මේ විශ්වයේ තුල හොයනවා. ඒ නිසා තමයි අර සඳුගෙන් එන ඒ බලය එකතු කරගෙන ලේවලින් ඒ මාසික ක්‍රියාවලිය සිද්ධ කරන්නේ ඒ සංසර්ගය තමයි ඒ සිද්ධ කරන්නේ. සංසර්ගය දැන් අපි උපතක් සඳහා ඩිම්බයක් මෝරණ අවස්ථාව තමයි උපත සඳහා ක්‍රියාත්මක වෙන්නේ. නමුත් ඊට කලින් සූදානම් වෙන්න බෑ සංසර්ගයට. එක පාරම වෙන්න බෑනේ. ඩිම්බයක් එක පාර හටගන්නේ නැහැ. ඉතින් ඒක මාසේ මුල් දවසේ ඉඳන්ම ඒක සිද්ධ වෙනවා. ඒත් ඒ සංසර්ගයේම තමයි ඒ සූදානම තමයි එතන තියෙන්නේ. එහෙම ඇවිල්ලා තමයි අර අවස්ථාවේදී සත්වයා හට ගැනීම සිද්ධ වෙන්නේ. සංසර්ගය කියන්නේ ඇත්තටම පුරුෂයත් එක්ක ඉන්න වෙලාව විතරක් නෙමෙයි. ඒ අවස්ථාවේ උපත තමයි හැදෙන්නේ. අම්මා තුල තනි සංසර්ග ක්‍රියාවලියක් සිද්ධ වෙනවා මේ ස්වභාව ධර්මයත් එක්ක. සම්බන්ධයි. ඒ ඉරත් එක්ක, හඳත් එක්ක, මහ පොළොවත් එක්ක, මේ ගහකොළත් එක්ක අම්මා එකතු වෙනවා. ඒ අම්මට සම්බන්ධයි. ඒ ශරීරයේ සම්බන්ධයි. එතන විශාල පරාසයක් තියෙනවා ඒ ශරීරයේ. ඒවත් එක ඒ සම්බන්ධතාවයෙන් තමයි රෙඩිම්බේ කියන දේ සකස් වෙන්නේ. ස්වභාව ධර්මයත් එක්ක එකතු වෙලා. ඉතින් ඒක තමයි ඇත්තටම සත්වයාට විපාකය සකස් වෙන විදිහ. සත්වයාගේ කර්මය අරගෙන ඩිම්බයක් තුල එයාගේ විපාකය හැදෙන්න ඕනනේ. ඒ විපාකය හැදෙනකොට එයා ඉරට හඳට ගහකොළට මහ පොළොවට ගැළපෙන විදිහට එයා හැදෙන්න එපේ.
ඒ අදාළ විපාකේ සකස් වෙන්න ඕනේනේ. එයාගේ සම්පූර්ණ ජීවිතේම ඒ අවස්ථාවේ සකස් වෙන්න ඕන. මං කලින් කිව්වා අර ග්‍රහ මණ්ඩලය බලනවායි කියලා කාලයේ හැටියට දීපේ දේශේ. ඉතින් ඒ සියල්ලක්ම අම්මා තුල නිර්මාණය වෙනවා. අම්මා තුල සම්පූර්ණ ග්‍රහ චක්‍රයේම අම්මට සම්බන්ධයි. ඒ ග්‍රහ චක්‍රයේම තියෙන ක්‍රියාවලිය තමයි මේ ඩිම්බයක් සකස් කරන ක්‍රියාවලිය. හඳට එකපාරම එළියෙන්නේ නැහැ නේ, ඒක හිරුගෙන් එන්නේ. ඉතින් ඒ විදිහට සම්පූර්ණ ග්‍රහ මණ්ඩලයේම ක්‍රියාකාරීත්වයෙන් තමයි මේ ඩිම්බයක් සකස් වෙන්නේ. ඇයි එහෙම ඒ සම්බන්ධ වෙන්නේ? ඒ අදාළ විපාක නිර්මාණය වෙන අතීත කර්ම ශක්තිය ක්‍රියාත්මක කරවන්න තමයි ඒ විදිහට නිර්මාණය වෙන්නේ. ඉතින් අම්මා තමයි දරුවාට කර්මය විපාක දීම සිද්ධ කරන්නේ. ඒ සඳහා මේ පෘථුවියත් එක්ක ග්‍රහ චක්‍රයත් එක්ක සම්බන්ධතාවය හදන්නේ අම්මා. අම්මා තුලින් තමයි දරුවෙක් මේ ග්‍රහ චක්‍රයට සම්බන්ධ වෙන්නේ. අම්මා හරහා යන්නට ඕන. අම්මාත් එක්ක තමයි සම්බන්ධතාවය තියෙන්නේ. තමන්ගේ ග්‍රහ චක්‍රයත් එක්ක තියෙන සම්බන්ධතාවයේ ඉරත් එක්ක හඳත් එක්ක අනිකුත් ග්‍රහ ලෝකත්වයේ අඟහරු ග්‍රහය හරි බ්‍රහස්පති ග්‍රහය සිකුරු ග්‍රහය හරි ඒ ග්‍රහයත් එක්ක තියෙන සම්බන්ධතාවයේ ගොඩ නැගෙන්නේ අම්මා හරහා. ඉතින් අම්මට ආශිර්වාද කිරීමෙන් අම්මව සතුටු කිරීමෙන් පුළුවන් ඔය තියෙන ග්‍රහ දෝෂ වලින් නිදහස් වෙන්න. මොකද එතන තමයි දෝෂයක් හැදුනා නම් හැදුනේ අම්මගේ මව් කුසේ. දෝෂය කියන දේ හැදෙන්නේ. ඉතින් අම්මට විරුද්ධකමක් කරොත් තමයි උපත කියන දේ වරදින්නේ. උත්පත්තියට වරදක් කළොත් උපත විරුද්ධ වෙනවා. ඉතින් මහ පොළොවට වරදක් කරා කියන්නේ ඒ වරද අම්මා තුල පිහිටනවා. තමන්ගේ අම්මා තුල තමන් වෙනුවෙන් ඩිම්බයක් නිර්මාණය කරනකොට තමන් මහ පොළොවට කරපු වරද අරගෙන තමයි ඒක නිර්මාණය වෙන්නේ. අම්මා ඒ සියල්ලම ග්‍රහණය කරගන්නවා. ඩිම්බයක් හැදෙන්නේ එහෙමයි. ඒක ඇතුලේ සම්පූර්ණ ග්‍රහ මණ්ඩලයේම තියෙනවා. තමන්ගේ අතීත කර්ම ශක්තිය එතන තියෙනවා. එතෙන්ට ගන්නවා අම්මා. තමන් ආහාරෙන් කාලයේ බලනවා, දීපේ බලනවා. ඒ බලනකොට අම්මා ඒව ඇදලා ගන්නවා. අරගෙන තමයි ඩිම්බේ තමන්ට ඒ තම ශරීරේ නිර්මාණය කරන්නේ. එතන අම්මගේ හැඩයක් තියෙනවා, තාත්තගේ හැඩයක් තියෙනවා, තමන්ගේ අතීත කර්ම ශක්තියක් තියෙනවා. ඒ ඔක්කොම එකතු වෙනවා. ඉතින් එහෙම අම්මා තුල අම්මගේ ශරීරයේ තුල ඇත්තටම අම්මා හැටියට අපිට එළියට පෙනුනට ඇතුලේ තියෙන්නේ මේ ලෝකය. නැත්නම් මේ ග්‍රහ චක්‍රය. ඒකට විශ්වයේම සම්බන්ධ වෙන්න පුළුවන්. ඒවා විශ්වයේ සම්බන්ධ වෙන්න බොහෝම සුළු වශයෙන් ප්‍රබල විදිහටම සමීප කාරණ හැටියට හඳ ඊට පස්සේ ඉර සම්බන්ධ වෙන ඊට පස්සේ අනිකුත් ග්‍රහයන් සම්බන්ධ වෙනවා. Tamanට එක තමයි පෙළ ගැස්ම. ඉතින් මෙතනදී එහෙම ක්‍රියාවලියක් තමයි ඒ අම්මා තුල සිද්ධ වෙන්නේ. ඉතින් Taman මේ ක්‍රියාවලිය තුලින් තමයි අම්මගෙන් නිදහස් වෙන්නට ඕන. විශ්වයට යන්න පුළුවන් අම්මා හරහා තමයි යන්නට ඕන. එතන නතර වෙන්න අම්මා ළඟ නතර වෙන්න බෑ. ඒ සක්කාය දිට්ඨියේ බෑම්ම කඩාගත්තොත් කෙයිම තමන්ගේ මනස ඉරහඳ දක්වාම පැතිරෙනවා. විශ්වයේ පුරාම පැතිරෙනවා. ඉතින් අන නිදහස් මානසිකත්වය තමන්ට ලැබෙනවා. තමන්ගේ විපාකය අම්මා ළඟ නතර වෙලා තියෙන්නේ. බැම්මක් තියෙනවා. තමන් ඉන්නේ අම්මා නැමැති ගෝලය ඇතුලේ. ඒක ගෝලයක්. කර්ම විපාක ගෝලයක්. ඒක ඇතුලේ තමයි තමන් ඉන්නේ. ඉතින් ඒක තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. තමන්ගේ සක්කාය දිට්ඨිය තමන් ළඟක් තියෙන එක පැතිරෙලා තියෙනවා අම්මා දක්වාම. ඉතින් තම සක්කාය දිට්ඨිය කඩා ගන්නකොට තමන් තුලත් කඩාගෙන අම්මා ළඟ තියෙන සක්කාය දිට්ඨියත් කඩා ගන්නට ඕන. ඊට පස්සේ තමයි තමන්ට පූර්ණ නිදහස කියන දේ, විමුක්තිය කියන දේ ලැබෙන්නේ. ඒ තැනට ගමන් කරන්නට පුළුවන් වෙන්නේ. දැන් උපදිනකොට බලන්නේ කාලය, දීපේ, දේශේ, කුලය, මව. අම්මා බලනවා. මෙතන තාත්තා සම්බන්ධ වෙනවා. ඒක මම කලින් පැහැදිලි කරා. මෙතනින් ප්‍රධානම භූමිය මහ පොළොව තමයි අම්මා කියලා කියන්නේ.
ඉතින් ප්‍රධානාංගය අම්මා. ඉතින් අම්මා තමයි බලන්නේ උපත සඳහා අම්මා තමයි බලන්නේ. ඉතින් ඒ විශ්වයට සම්බන්ධ වෙන්නේ එහෙමයි. තමන්ගේ සක්කාය දිට්ඨිය ගොඩනගෙන්නේ අම්මා තුල. ඒකයි අම්මා බලන්නේ උපත සඳහා. උපත හදන තැන, උපත තියෙන තැන. මේ සක්කාය දිට්ඨිය ප්‍රමාණය කොහොමද? කාලයේ හැටියට ඉස්ලාම සක්වලම ග්‍රහණය වෙනවා. දීපය, දේශය, කුලයම ඕක තමයි සක්කාය දිට්ඨියේ මට්ටම්. තමන්ගේ සක්කාය දිට්ඨිය ඉස්සරලාම මේ කාලයේ විදියට තමයි පැතිරලා තියෙන්නේ. නැත්නම් මේ සක්වල පුරාම සක්කාය දිට්ඨි බලය පැතිරලා තියෙන්නේ. ඒකනේ තමන්ට අහස දිහා බලවත්, ඉර දිහා බැලුවත්, හඳ දිහා බැලුවත් තමන්ගේ සක්කාය දිට්ඨිය නැති වෙන්නේ නැහනේ. එතන ඒ දක්වා පැතිරලානේ තියෙන්නේ මමත්වයේ කියන දේ. තමන්ගේ දෘෂ්ටිය, තමන්ගේ සක්කාය දිට්ඨිය ඒ තාක් පැතිරලා තියෙන්නේ. ඉතින් ඒ කාලේ ඒ දක්වාම තමන්ගේ කාලය ඒ තරම විශාලයි. ඒකයි පෙනීමක් හැටියට ඒක දුරකට යන්නේ. මේ සක්වල තමයි සක්කාය දිට්ඨියේ පළවෙනි පියවර. ඊට පස්සේ දීපයේ තරම් තමන්ගේ සක්කාය දිට්ඨිය විශාලයි. දේශයේ තරම් විශාලයි. කුලේ නැත්නම් පරම්පරාව පුරා තමන්ගේ සක්කාය දිට්ඨිය පැතිරලා තියෙනවා. ඊට පස්සේ මූලයේ හැටියට අම්මා ළඟ තමන්ගේ සක්කාය දිට්ඨිය තියෙනවා. සක්කාය දිට්ඨිය කැඩෙනකොට කොහොමද කැඩෙන්නේ? අම්මගෙන් සක්කාය දිට්ඨිය කැඩෙනවා. ඊට පස්සේ පරම්පරාවෙන් අනිකුත් ඥාතීන්ගේ සක්කාය දිට්ඨිය තමයි ඒ ආත්ම දෘෂ්ටිය සම්බන්ධ දෘෂ්ටීන් කැඩලා යනවා. ඊට පස්සේ ඒ ප්‍රදේශයේ පිළිබඳ සක්කාය දිට්ඨිය කැඩෙනවා කියන්නේ ගමෙන් තමන් ඉවත් වෙනවා. ඊට පස්සේ පළාතෙන් ඉවත් වෙනවා. ඊට පස්සේ රටෙන් ඉවත් වෙනවා. දීපේ හැටියට. ඊට පස්සේ මේ සක්කලෙම නිදහස් වෙනවා. ඒ කියන්නේ මහ පොළොවේම නිදහස් වෙනවා. ඒ නිදහස් වෙනවා කියන්නේ ඒ දෘෂ්ටිය කැඩෙනකොට ඒවාට ඒ මත පිහිටපු ඔක්කොම කර්මේශය වෙලා යනවා. ඒකට මහ පොළොව තරම් මහා කර්ම ප්‍රමාණයක් ප්‍රහීන වෙනවා. ඒන් අතරගත වෙලිකඩ ප්‍රමාණයක් වගේ සුළු ප්‍රමාණයක් ඉතුරු වෙනවායි කියන්නේ මහ පොළොව වෙන උපමාවටත් එන්නේ ඒ හා සම්බන්ධ කර්ම ප්‍රමාණයක් තමන්ගේ ප්‍රහීන වෙලා යනවා. ලෝකයෙන් ඈතර වෙනවා කියන්නේ ඒකයි. ඒ විදිහට ඒ පියවරෙන් පියවරට තමයි තමන්ගේ මනස ලෝකයෙන් ඈතරට ගමන් කරන්නේ. මේ සම්පූර්ණයෙන්ම සක්වල තමයි කාලය එතනින් ඉවත් වුණා කියන්නේ සම්පූර්ණම පූර්ණ කාලයෙන් තමයි නිදහස් වෙනවා. අරහත්ත්වයටමපත් වෙනවා. දැන් පළවෙනි පියවර සක්කාය දිට්ඨිය කඩා ගන්නකොට තමන් අම්මගෙන් ඉවත් වෙනකොට අම්මා කියන්නේ පරම්පරාවනේ. ඒත් එක්කම ඒ පරම්පරා දිෂ්ටියනොත් තමන් කැඩෙනවා. ඒ සක්කාය දිට්ඨියෙන් කැඩෙනවා. ඒ පළවෙනි පියවර අපි සෝවාන් ඵලයේදී සක්කාය දිට්ඨිය පළවෙනි පියවරට කඩා ගන්නවා. එතනදී අම්මා සහ අම්මා සම්බන්ධ ඒ දිෂ්ටි වලින් තමන් ඉවත් වෙන්නට ඕන. ඒව කඩා ගන්න ඕනේ. අම්මගෙන් සහ පරම්පරාවෙන් හිත අයින් වෙනවා. සෝවන් ඵලයටපත් වෙනකොට ඒ සක්කාය දිට්ඨියෙන් කැඩලා යනවා. ඉතින් ඊට පස්සේ ඊළඟ පියවරේදී ඒ පලාතේම තමන්ගේ දිෂ්ටිය කැඩලා යනවා. ඊළඟ පලාත පුරා පැතිරලා තියෙන තමන්ගේ ජීවිතය, ජීවන රටාව ඒවා ඔක්කොම කැඩිලා යනවා. කියන ආයතන බල, වෘත්තීන් වල පැතිරලා තියෙන බලය ඒ ප්‍රදේශයේ පුරාම තමන්ගේ සක්කාය දිට්ඨි බලයක් පැතිරෙනවා. ඒ බලය කැඩලා යනවා ඊළඟ පියවරේදී. මේ තුන්වෙනි පියවරේදී තමන් මේ දීපයෙන් අයින් වෙනවා. දීප බලයෙන් නැත්තම් රටක තියෙන භූමි බලයෙන් අයින් වෙනවා. ඉතින් නැවත එයා ඒ අදාළ දීපයක් හා සම්බන්ධ රටක් හා සම්බන්ධ සියලුම කර්ම යාගේ ප්‍රහීන වෙනවා. නැවත රටකට එයා එන්නේ නැහැ. ඉතින් අනාගාමි ඵලයේ තමයි තුන්වෙනි ඵලයේ හැටියට ලැබෙන්නේ. හතරවෙනි ඵලය එයා සක්වලෙන් නිදහස් වෙනවා. කාලයෙන් ඈතර වෙනවා. ඒක අරහත්ත්වය කියලා කියන්නේ ඒකයි. එයා සම්පූර්ණ දැන් මේ ඉරහඳම තමයි තුන් ලෝකෙටම. දිවි ලෝකෙටත් බ්‍රහ්ම ලෝකෙටත් මේ ඉරහඳමයි මේ කාලේ මේන් තමයි කාලේ එයට සකස් වෙන්නේ. ඉතින් මේ සක්වලේම තමයි අරමුණු කරගෙන තමයි තුන් ලෝකෙම පවතින්නේ. එයා මේ සක්වලෙන් නිදහස් වෙනවා කියන්නේ සම්පූර්ණ කාලයෙන් එයා ඉවතට ගමන් කරන පැවැත්මෙන් එයා අයින් වෙනවා.
නැවත උපතකට එන්න කර්මයක් නැති වෙනවා. ඒ හා සම්බන්ධ සක්වල නැමැති දිෂ්ටිය. කාලේ නැමැති දිෂ්ටිය දෘෂ්ටිය කැඩෙනවා. එතකොට ඒ හා සම්බන්ධව එක් රැස් වුණු සියලුම කර්ම එයාගේ ප්‍රහීන වෙලා යනවා. ඉතින් ඒක අරහත්ත්වයට පත්වීමෙන් එයාට පැවැත්මක් උපතක් නැහැ කියලා කියන්නේ ඒ දිෂ්ටිය, ඒ කාලය, ඒ සක්වල කැඩලා. ඒ කියන්නේ උපතට ඉස්සරලාම බලන්නේ උපත සකස් කරන්න ඉස්සරලාම එනවයි කියලා කිව්වේ කාලයනේ. කාලයේ දීපේ දේශේ කාලය තමයි ඉස්සරලාම එයා බලන්නේ. එයා ඉස්සරලාම කාලයක් තමයි යාට එන්නේ. ඊට පස්සේ තමයි ටික ටික දිෂ්ටිය වැඩි කරගෙන කර්මයන් එකතු කරගෙන අර විදිහට බලවත් වෙලා ඉස්සරලාම අවිද්‍යාව තමයි පහළ වෙන්නේ. ඉතින් එයා අර විදිහට ඒ දෘෂ්ටි කඩාගෙන අවිද්‍යාව දුරු කර ගැනීම තුලින් එයාගේ පැවැත්ම නැති වෙනවා. උපතට එන්නේ ඉස්සරලාම අවිද්‍යාව නැත්තම් කාලය නැත්තම් මේ පැවැත්ම මේ සක්වලේ ක්‍රියාකාරීත්වයේ සක්වලේ පිහිටීම ඒ පිළිබඳ දර්ශනය තමයි එන්නේ. එයා ඒ දිෂ්ටියෙන් දර්ශනයෙන් පැවැත්ම නිදහස් වුණාම උපතකට එන්න විදිහක් නැහැ. උපතට ඉස්සලා මං කියන චිත්ත බලයක් එනවයි කියලා. අඟුලිමාල පහළ වෙන්න කලින් ඒ ආයුධ දිලුණා වගේ ඒ චිත්ත බලයක් ඉස්සලාම එවනවා, සකස් වෙනවා. ඊට පස්සේ ආයේ කර්ම හැදිලා තමයි එයා උපතට එන්නේ. ඉතින් උපතට එන්න කර්ම රැස් වෙන්න ඉස්සලාම ලෝකයේ පැවැත්ම ග්‍රහණය කරගන්න ඕනේනේ. එයාගේ මනසින්ම තමයි ඒ දේ සකස් වෙන්නේ. මනස තුල එයා ඒ බැමි කඩාගෙන පැවැත්ම නැති කරගෙන පැවැත්මක් මේ සක්වලක් කියලා තියෙන දිෂ්ටිය එතන යථාර්ථය අවබෝධ කරගෙන ඒක ශූන්‍යතාවයට පත් කරගත්තාම උපතකට යන්න අර මේ සක්වල පිළිබඳ නැත්නම් කාලය පිළිබඳ ඒ දර්ශනය පහළ වෙන අවිද්‍යාව කින්දේ පහළ වෙන්නේ නැහැ. ඒ නිසා උපතකට යන්නේ නැහැ. ඒක තමයි අනුපිළිවෙල. ඉතින් අපි ආරම්භ කරගන්නට ඕන මව මේක තමයි පළවෙනි පියවර. හොඳට මේ අවබෝධ කරගත යුතුයි සියලුම දෙනා නික්මීම සඳහා. දුකෙන් නිදහස් වෙන්නට නම් අපි එතනත් අවබෝධ කරගන්න ඕනේ. ඒක කුමාර කාශ්‍යප මාතාවට නිවනට යන්න බැරි වුණේ. එයා දරුවා ළඟ නතර වෙලා හිටියා. දරුවා ළඟ නතර වෙලා සිටිය නිසා අම්මා කෙනෙක් විදිහට එයා හිටියේ. එයා අම්මා නැමැති චරිතය පවත්වාගෙන ගියා. අම්මා විදිහට ජීවත් වුණා. ඒ නිසා එයාට නික්මෙන්න බැරි වුණා. අම්මලත් ඒ අම්මා නැමැති දෙයින් මාතෘත්වයෙන් ඒ අභිනිෂ්ක්‍රමණය කරන්න ඕන. දරුවත් එහෙමයි. දරු ස්වභාවයෙන් ඉවත් වෙලා මාතෘත්වයේ ඉක්මවා ගිහිල්ලා එතනින් ඒ අය තව ඉදිරියට විදර්ශනා වඩලා ඥානෙ දියුණු කරගෙන මේ සක්වලෙන් නිදහස් වෙලා කාලයෙන් ඈතර වෙලා අවිද්‍යාවෙන් ඈතර වෙලා ඒ අයට පුළුවන් පූර්ණ විමුක්තියක නිදහසකටපත් වෙන්න. අපි හිර වෙලා ඉන්නේ. සක්වල පුරා තියෙන මනස ඊට පස්සේ ඒක පටු වෙනවා. අපි සක්වලේම උපදින්නේ නැහැ. කාලේම උපදින්නේ නැහැ. කාලය තුල උපදින්න බෑ අපිට. ඊට පස්සේ දීපය, දේශය, කුලය සහ අම්මා ළඟට ඇවිල්ලා තමයි අපි නතර වෙන්නේ. ඒක තමයි අපේ සීමාව. බලන්න මොනතරම් පරාසයක් අපර නැති වෙනවද? සක්වල තරම් පරාසයක් අපර නැති වෙලා අම්මා නැමැති තනි චරිතයක් ළඟ අපි නතර වෙනවා. අපි නතර වෙනවා. ඒක තමයි අපේ සීමාව. අම්මා තමයි සීමාව. අම්මා ළඟ නතර වෙලා ඉන්නේ. ඉතින් ඒ අම්මා ළඟ ඉන්න තාක් අපිට මේ විශ්වය දකින්න බෑ. සක්වල පුරා ගමන් කරන්න පුළුවන් කමක් නැහැ. ලෝකේවත් දැනෙන්නේ නැහැ. රට දැනෙන්නේ නැහැ. පළාත දැනෙන්නේ නැහැ. අම්මා ළඟ නතර වෙලා ඉන්නවනම්. එතන අපි අභිනිෂ්ක්‍රමණය කරනවා යථාර්ථය අවබෝධ කරගෙන තමන්ට මේ විශ්වය හොඳට අවබෝධ වෙනවා. මහ ප්‍රතාපවත් ජීවිතයක් බවට පත් වෙනවා. සක්වලට බෑ තමන්ව කරකවන්න. සක්වල කැරකුණත් ඒ සක්වලට තමන්ව කරකවන්න භ්‍රමණය කරවන්න සංසාරේ චක්‍රයේ අරගෙන යන්න තමන්ට ඒ ඇයට ඒ දේවල් වලට පුළුවන්කමක් නැහැ. සංසාර චක්‍රයේ හැටියට ග්‍රහ චක්‍රය තමයි ක්‍රියාත්මක. ඒක තමයි කාලය නිර්මාණය කරන්නේ. ඒ ක්‍රියාවලිය තමයි උපත නිර්මාණය කරන්නේ. ඒ සඳහා තමයි ඒ විදිහට සකස් වෙලා තියෙන්නේ. ඉතින් මෙතන මේ දේශනාව සිද්ධ කරන්නේ අභිනිෂ්ක්‍රමණය සඳහා ඒ වගේම විමුක්තිය සඳහා යන කෙනෙකුට. ඒ කෙනෙකුට විතරයි අදාළ වෙන්නේ. ඉතින් එහෙම නැතුව ඒ විමුක්තිය සඳහා උත්සාහවත් නොකරන කෙනෙකුට මේ දේ අදාළ වෙන්නේ නැහැ.
ඉතින් මේ අම්මාව ඉක්මවා ගියා මාතෘ ධර්මය අවබෝධ කරගත්තයි කියලා අම්මව නොසලකා හරිනවා කියන එක නෙමෙයි. මේක දෘෂ්ටිය කඩා ගැනීමක් විතරයි. පයින් යන්නේ නැහනේ අපි. අම්මා අතහැරලා ගම අතහැරලා රට අතහැරලා සක්වල අතහැරලා පයින් යන්න බෑනේ. ඒක නුවණින් යන දෙයක්, ප්‍රඥාවෙන් දකින දෙයක්. ඒ නිසා තමන්ගේ සාමාන්‍ය ජීවිතයේ වෙනසක් වෙන්නට බෑ. අම්මාට කරන උපස්ථාන නොකර හරින්න පුළුවන්. එතන මොකක්වත් නැහැ. මෙතන තියෙන්නේ බලයක් විතරයි. ස්වභාව ධර්මය මෙතන තියෙන්නේ. අම්මට සැලකුවාට වැඩක් නැහැ. අම්මා කරපු දෙයක් නැහැ. මේ ඔක්කොම කරන ස්වභාව ධර්මයයි කියලා එහෙම Tamanට ප්‍රතික්ෂේප කරන්න බෑ. අම්මෝ ප්‍රතික්ෂේප කිරීම වෙනයි. අම්මව අබිනිෂ්ක්‍රමණය කිරීම ආධ්‍යාත්ම අබිනිෂ්ක්‍රමණය කියන තවත් එකක්. අම්මව ආධ්‍යාත්ම අබිනිෂ්ක්‍රමණය කරපු කෙනෙක් අම්මා ගැන හොඳට දන්නවා. අම්මා ගැන 100 ගුණයකින් 1000 ගුණයකින් දන්නවා. ඔය ගමතර අම්මා තරම් අම්මා පිළිබඳ ගමතරම් රටතරම් මේ සක්වල තරම් ගුණේ දන්න කෙනා. අම්මේ ගුණේනේ පැතිරලා තියෙන්නේ. ඒ પરම්පරා පුරා අම්මගේ ගුණේ තියෙන්නේ. ඒ වගේම පළාත පුරාම, ප්‍රදේශයේ පුරාම, දීපේ පුරාම, සක්වල පුරාම තියෙන අම්මගේ ගුණය. අම්මගේ ගුණය ඒකයි අර බුදු කෙනෙකුට සමාන කරන්නේ. අම්මාගේ පරාසය තව වැඩි වෙනවා. අම්මා තමන්ගේ ගෙදරට සීමා කරගෙන ඉන්නේ නැතුව අම්මාව පතුරවන්න ඕන. પરම්පරාව පුරා අම්මාව පතුරවන්න. ඒ වගේම ඒ ගම පුරා අම්මව පතුරවන්න, ප්‍රදේශයේ පුරාම, පළාත පුරාම, රට පුරාම, දීපේ පුරාම, සක්වල පුරාම අම්මව පතුරවන්න. පතුරවාගෙන අම්මා ළඟ ජීවත් වෙන්න. අම්මා පතුරවනකොට, අම්මා පැතිරෙනකොට තමනුත් පැතිරෙනවා. තමනුත් පැතිරෙනවා. මොකද අම්මගෙන් ඉපදුණු කෙනෙක්නේ. එතකොට තමන්ගේ බලයත් වැඩි වෙනවා. තමන්ගේ දර්ශනීය වැඩි වෙනවා. තමන්ගේ සීමාව වැඩි වෙනවා. එහෙමයි වෙන්නේ. මේ අනිත් පැත්තට යන්න පුළුවන් කමක් නැහැ. පිරිහීමට යන්නේ නැහැ. පිරිහීමට යන්න පුළුවන් කමක් නැහැ. අම්මාගේ පරාසය තමයි මේ වැඩි කරන්නේ. අපි අම්මාගේ කයට සීමා වෙලා ඉන්නේ. අම්මගේ රූපයට හිර වෙලා ඉන්නේ. රූපෙන්නේ අභ්‍යන්තරේ අම්මව තරණය කරන්න ඕන. අම්මව තරණය කරන් එතකොට පුළුවන් Tamanට මේ විශ්ව මාතාව නැත්තම් විශ්වය තුලට බුදුරජාණන් වහන්සේ සමීපේට අම්මත් එක්ක යන්න පුළුවන්. බුදුන් දකින්න යන්න ඕන අම්මත් එක්ක. අම්මා තුලින් තමයි ගමන් කරන්න ඕන. ඉතින් ඒ අනුව මේ ජීවිතය තුලම තමයි සක්කාය දිට්ඨිය ඊතර වෙන්න පුළුවන්.